ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පවුලේ සමාජිකයින් විසින් මෙම ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් අවුරුදු 86ක් ආයු වළඳා 2021 වර්ෂයේ ජූලි මාස 4 වන දිනට දායකත්වය දරූ අය අතරින් වියෝ වූ කාන්ති වික්‍රමසිංහ මෑණියන්ට මිත්තණියන්ට තෙමසක් පිරීම නිමිත්තෙන් මෙම උතුම් ධර්මදේශනය සිදු කරනු ලබන අතර පින් ගැනීමට හැකි ස්ථානයක ඉපදී සිටී නම් මෙම ධර්මදානයෙන් ජනිත වන්නා වූ උතුම් කුසලය අනුමෝදන් වී භව ගමන සුවපත් වේවා. පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මෙම උතුම් ධර්මදේශනය ශ්‍රවණය කරන්නට යෙදුණු සියලු දෙනාටත් දායකත්වය දරූ ඒ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සහ උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසද හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එවමයකෝ භික්ඛවේ අපකාතේ සත්තා ये अरियेन पඤ්ඤාචක්කුණා සමන්නාගතා. අතකෝ ඒතේව සත්තා බහුතරා ඒ අවිජ්ජාගතා සම්මූල්හාති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ දවස්වල නිවෙස්වලට වී ධර්ම ශ්‍රවණය කරන සදහැබර පින්නතුනි. ඇලීම් ගැටීම් වලින් තොරව සිත සකස් කර ගනිමින් නිවනට යොමු වෙන අයුරු පහදා දෙන ධර්ම දේශනයක්. මේ තමයි අනුග්‍රහක භවතුන්ගේ ඉල්ලීම. මේකට ගැළපෙන මාතෘකාවක් තමයි මම මේ තෝරාගත්තේ. ඔබට මතක නම් මතක නැතත් කමක් නැහැ මා කියා දෙන්නම්. මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනා වගේක් තියෙනවා පුංචි පුංචි උපමාවක් දාගෙන. ඒ උපමාව තමයි අන්න ඒ වගේ ඒව මේව කියන වචනේ පාවිච්චි කරලා තියෙන එක මතක් කරන්න. මේ මුල් කොටස මම පැහැදිලි කරමින් දඹදිව තිබෙන්නා වූ රමණීය ස්ථාන ටිකයි රමණීය නැති තැන් විශාලයි කියලා පටන් ගත්තා. අන්න ඒ වගේ කියන්නේ අර හොඳ තැන් ටිකයි නරක තැන් ගොඩයි කියන එක. එහිමා පැහැදිලි කරමින් පැහැදිලි කළා ඔබට ගොඩ වසන සත්තු ටිකයි දලේ වසන සිත්තු ඊට වඩා විශාලයි කියලා. ඒ දෙවෙනි කොටසේදී. ඒ වගේම තව ටිකක් එහාට යරමින් පෙන්නවා එදාට ගැලපෙන පරිදි නම් මධ්‍යම ජනපදයේ වාසීන් ටිකයි අනිත් අය විශාලයි කියලා. අදට නම් ඒක ගන්න ඕන මධ්‍යම ජනපදේ නෙමෙයි සදහම් පවතින රටක කියලා. ඒ වගේම ඊළඟ කොටසට ඇවිදින් මාවට පැහැදිලි කළා ඒ උපදින මිනිසුන් අතරිනුත් සුභාෂිත දුර්භාෂිත දන්නා වූ අය ටිකයි කෙලතලු ජඩ අය විශාලයි කියලා. මේ ටික හුඟ තෝරා ගැනීම නිකන් හරියටම අර කොටල හාල් පිටි හලනකොට කෑලි කෑලි යහක දාලා හොඳ ටික පල්ලෙහාට පෙනේරේ කීපකින් පෙරන් එනවා වගේ බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයා හොඳ පැත්තට පෙරාගෙන යන ගමනක් වශයෙන් මේක පැහැදිලි කළේ මෑතදී. මේ ටික හුඟ අරගෙන ඊළඟ ටික දෙනා බවට ඔබ පත් වෙන්න ඕන.
එතකොට තමයි ඔබේ මේ මාතෘකාවට අදාළ කෙනෙක් බවට පත් වෙලා සිත සකස් කරගෙන නිවනට යොමු කරන්න පුළුවන් අය බවට පත් වෙන්නේ. රාමණීයක ස්ථානයවත් රමණීය තැන් ටිකයි රමණීය නොවන තැන් කරකස තැන් බොහෝයි කියලා කියනවා වගේ අන්න ඒ වගේ තමයි මහණෙනි ආර්යේන පඤ්ඤා චක්කුණා සමන්නාගතා සිංහලට පරිවර්තනය කරලා තියන්නේ කොහොමද කියලා එක ආර්ය වූ ප්‍රඥායසින් සමන්නාගත වෙයිද ඒ සත්වයෝම අල්ප වෙති ඒ අප්පකාතේ සත්තා ඒ වගේම යම් සත්ව කෙනෙක් අවිද්‍යාන්දරෙන් යුක්ත වූවා වූද මුලා වූවාද එම සත්වයෝම බහුතරය වෙත් දැන් එතකොට ඔබට මේ මාතෘකාවට අද නිවනට සමීප වෙන්න පුළුවන්කමක් තියනවද මේ බහුතරාය සත්තා අවිජ්ජාගතා සම්මූලලා තුළ බැහැ. ඔවුන්ට උරුම නෑ ඒක. නමුත් තථාගතයන් වහන්සේ වදාහරනවා බහුතර සත්‍යය අවිද්‍යාගත වෙලා මුලා වෙලා ඉන්නේ කියලා. උන්වහන්සේ විශේෂයෙන් තෝරාගත්ත කට්ටියට වරප්‍රසාද දීලා අනිත් අය බැහැර කරනවා නෙමෙයි මේ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයින් සඳහා සමනයි දුෂ්පාඥයන් සඳහා නොවේ කියන එක මෙන්න මෙතෙන්ට තමයි වළංගු වෙන්නේ. එහෙනම් මේ තෝරාගෙන එන සත්ත්ව කොට්ටාස අතර වර්තමානයේහි සදහම් හෙළි කරන විට හෙළි වෙන විට තෝරා ගැනීමට සමත් ගිහියෝ පැවිදි ස්ත්‍රී හෝ පුරුෂ මේ යුගයේ උපදී සසරගත පාරමිතා ලක්ෂණ නැත්නම් ගති ලක්ෂණ දියුණු කරගෙන ඇවිදින් ඉන්න සංඛ්‍යාව කවක් ඉන්න ඕන නැති වෙන්න බෑ. නමුත් අර සමස්ත මිනිස් වර්ගයා හා සංසන්දනයකට ගත් විට එය අල්පයක්. මේ අල්පය 0.0%ක් වෙලා බෑ. 0.1ක් වෙලා බෑ. 5%ක් 10ක් විතර දක්වා ලෝකෙම ගන්න පුළුවන් නම්. ඒ සඳහා අපි ආරම්භක ප්‍රතිපදාවක ආරම්භක සමාජිකයන් වශයෙන් මුල් අත්විවරම දමා අනුගමනීය ප්‍රතිපදාවක ගොස් අපි තථාගතයන් වහන්සේ හෙළි කළා වූ ධර්මයේ සරණින් සැනසෙන මිනිසුන් බව ලෝකෙට පේන්න අරින්න ඕන. පෙන්වන්න ජීවත් වෙන්න ඕන නෑ ලෝකයා දකින්න ඕන. මේ යෝගයේ ඔබට මේ අල්ප සත්වයක් බවට පත් වෙන්න පුළුවන් නම් ඔබ සම්බුදු සසුන නගා සිටීම සඳහා තථාගතයන් වහන්සේ හෙළි කරවදා වූ දහම ජීවමානයි මිනිසාට වැඩ ගන්න පුළුවන් කියන එක ඔප්පුකොට පෙන්වීම සඳහා වගකීමෙන් කටයුතු කළ කෙනෙක් සහ කොටස්කරුවෙක් බවට පත් වෙනවා. එතකොට ඒ සඳහා ඔබ ඉදිරිපත් කළ වචනේ පවතින්නේ ඇලීම් ගැටීම් වලින් තොරව සිත සකස් කර ගනිමින්. මං හිතන්නේ අර අවිජ්ජාගතා සම්මූලහා කියන අයට තමයි අයිති වැඩක් තමයි ඔය ඇලීම් ගැටීම් යුක්ත සිත කියන එක. නම් ඔබට පාසල දහම් පාසල සාමාන්‍ය පොත ඉක්මවා යන එවන් උගන්වීම් උදව් කරගෙන විභාගයට ලිවීම පිළිබඳ දැනුම ශාසන ඉතිහාසය පිළිබඳ දැනුමට එයාගේ ඔබ පිළිබඳ දැනුමක් ඇති කරගන්න වෙනවා. අනේ ඔබ පිළිබඳ දැනුම ඇති කරගන්නකොට තමයි අර වෙනත් ඇහැක්. දැන් මේ අපිට තියෙනවානේ මස් ඇස කියලා එකක්. මස් ඇස. ඒක උදව්වෙන් තමයි අපි ලෝකේ හඳුනාගන්නේ. තවත් ඇසක් තිබුණයි කියලා තිබෙනවා අරමුණු කරාම පේන. මේ ඉදිරියෙන් තියෙන දේවල් නෙමෙයි ඕන දෙයක් අරමුණු කරාම පේන. ඒත් සිතකස් කර ගැනීම එක දෙයක්. ඒක හැබැයි ඇති වෙනවා වගේ නැති වෙලත් යනවා.
ඒක 80 මහ ශ්‍රාවකින්ට තිබුණයි කියලා තිබෙනවා. ඒ වගේම ඊට පෙර හිටපු අත්තකලමතාන යෝගිනුත් මේක උපදවන් හිටියයි කියලා තියෙනවා. හැබැයි ඒක අරියන චක්කුණා නෙවෙයි හැබැයි. දිබ්බ චක්කු. දිබ්බ චක්කුට ආසන්න චක්කුවක් තියෙන අය මේ රටෙත් ඉඳලා හිටලා අපට හමු වෙලා තිබෙනවා. අපට තේරුන්නේ නැති වුණාට උන්ට අරමුණු කරපුවම සිතට එන දේ පේනවා. කිව්වහම හරියට හරි. නමුත් ඔවුන්ම පසු කාලීනව මට හම්බෙලා ඉන්නවා එදා කරපු දේවල් දැන් කරන්න බෑ දැන් මගේ ළඟ නැහැ කියන අය. එතකොට මසසත් නොපෙනී යනවා වයස යනකොට නික්ලේසී වුණොත් ඇරුණාම දිබ්බ චක්කුවත් ක්ලේසී පුද්ගලයන්ගේ යට වෙලා යන්න ඉඩ තියෙනවා. නමුත් ආර්යන චක්කුණා සමන්නාගතෝ කියන එක නැති වෙන්නේ නැහැ. අරියන පඤ්ඤා චක්කුණා මතක තියාගන්න වචනේ ආර්ය වූ ප්‍රඥාවසින් සමන්විත වෙන්න. අන්න මේ ඇසට පේන දෙයක් තියෙනවා. ඇසක් කියන්නේ පේනවා කියන එකනේ. අන්නේ පේන දේ මම ඔබට කියන්නම්. ඔබටත් ඒක පේනවා නම් දැන් අර කියන පැත්තට යන්නට පුළුවන්කමක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඔබේ මව්පියන් ඔබේ බාහිර ලෝකේ ඔබේ ඇසට පේනවා. ඔබේ සිතට එන දේ තවත් වෙන කාටවත් පේනවද? නැහැ. නමුත් ඔබට දැනෙනවානේ. හොඳයි ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවද? අපි මේ කතා කරන පුද්ගල විවරණය මෞකසින් බිහිවී ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා සමස්ත ලෝකයාම කෙනෙක් වශයෙන් දකින්න පුරුදු වෙලා ඉන්න බව. ඔහුටයි මම කියන්නේ කියලා. මම අම්මා මම තාත්තා කය මුල් කොට ගත්ත මම කතාවක් තමයි ලෝකේ පවතින්නේ. ඒ ඇසට පේන දේ. නමුත් අරියන චක්කුණා සමන්නාගත වෙනකොට ඔහොම පේන්න බෑ. අන්න ඒකයි ඒ පාර පෙන්වලා දෙනවයි කියලා කියන්නේ. එහෙනම් කොහොමද පෙනෙන්න ඕන? පෙනෙන්න ඕන අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් 100ම එක සැරේ ගෙවන්නේ නැහැ. ඒක ගෙවන්නේ අවුරුද්දෙන් අවුරුද්ද මාසෙන් මාස සතියෙන් සතිය දවසෙන් දවස පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය තප්පරෙන් තප්පරේ තප්පර භාගෙන් භාගේ කියලා මම කියනවා. තප්පර භාගයටත් අඩු වෙන ඔබේ ජීවිතේ කොහෙද තියෙනව ඇත්තේ? ඒ කියන්නේ සාගරයේද ගෙදරද මහපාරේද කියන එක නෙමෙයි මම අහන්නේ. මට පෙනෙන්නේ මෙහෙමයි. තිබෙන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල නැත්තම් සිත තුල මින් එකක. ගත වෙන්නේ මොහොතෙන් මොහොත. ඒ මොහොත අපි තේරුම් ගන්න ඕන සිතින් ගත වෙන දෙයක් වශයෙන්. එතකොට එහිදී අපට තේරුම් ගන්න පුළුවන් වැදගත් කරුණක් තියෙනවා. මව් කුසින් බිහිවීම උපත, ජීවිතාවසානයේ මරණය කියන මේ සම්මත උපත මරණ, කයක පුද්ගලයාගේ උපත මරණ. පුද්ගලයාගේ උපත මරණ තුළ සිතේ උපත මරණ කියන එකක්, කය තිබියදී පුද්ගලයා ජීවත්ව සිටියේදී සිතේ උපත මරණය කියලා එකක් මා තුළ ඔබ ළඟ හැම දෙනා තුළම සිදුවෙන බව. ඒ පිළිබඳ හැමදාම කියන්න තිබෙන එක වචනයක් තිබෙනවා. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. මහණෙනි මම මගේ බුදු වශයෙන්වත් දකින්නේ නැහැ. යං ඒවං ලහු පරිවත්තං යති දං චිත්තං. හටගත්ත ගමන් නැසෙන දෙයක් මේ සිත තරම්. අන්න ඒක ඔබට පෙනෙන්න ඕන. බෑ මේ හැට පෙනෙන්නේ නැහැ. වැටහෙන්න ඕන. ඒ වැටහෙනකොට ඔබට වැටහෙන්න වෙනවා
ජීවිතාවසානයේ මරණය වෙනුවට සිතේ හට ගැනීමක් මරණයක් සිදු වෙන බව. ඒ සිතේ හට ගැනීමට මරණයට අනුව කායික හැඩ වැඩ ගැන්වීම්, රළුවීම්, ගොරෝසුවීම්, ප්‍රසන්න වීමනොත් සිදු වෙන බව තේරෙන්න ඕන. නමුත් මේ අරියන චක්කුණා සමන්ගත වීමේදී මොනවද පේනව ඇත්තේ වගේ කෙනාට? ගෙදරින් තරහලා යන කාන්තාවදුට භික්ෂුව වගේ ඇටකොට ගොඩක් පෙනෙයිද? කාන්තාවදුට භික්ෂුවට ඇට ගොඩක් පෙවුනයි පෙන්න කියලා. පෙනෙයිද? එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් වශයෙන් ජීවිතාවසානය දක්වා ඉන්න පුද්ගලයෙක් පෙනෙයිද? පුද්ගලයා තුළ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මොහොතින් ඉපදී මැරෙන සිත මේකට මුල් වෙන බව පෙනෙයිද? අන්න ඔබට අර අල්ප දෙනා බවට එන්නේ එහෙමයි. ඒ පෙනීමට තව ටිකක් එකතු කරගන්න වෙනවා. ඒක තථාගත දේශනාවේ සංයුත නිකායේ කන්දක වග්ගය තුල නම් සිය ගණනක් සූත්‍රවල පැහැදිලි කරලා තියෙන ආකාරයෙන් මින් පෙර දේශනාවක මා කරලා තියෙනවා. අද විස්තර කරන්නේ නැහැ. ඒක නොදන්න පුද්ගලයාට උන්වහන්සේ නමක් කියලා තිනවා අස්සුතවා පුතුග්ජනෝ අරියානං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ. ඔහුට මේ ඔබ කියන පාරේ යන්න බෑ. ඔහුට හිමි මාර්ගය තමයි පුද්ගලයෙක් වශයෙන් පවතුල හෝ පිනතුල භවගාමී වෙන එක. එනම් මේ අරියන චක්කුණා සමන්නාගත වීම සඳහා කෙනෙක් සුතවා ආර්ය ශාවකෝ අරියානන්දස්සාවි අරියස් ධම්මේ කෝවිදෝ කියන தত্ত্বය යටතේදී අර මොහොතින් ඉපදෙන මැරෙන ධර්මතාවය හෙවත් ඔබ තුළ ක්‍රියාත්මක වෙන්නා වූ තථාගතයන් වහන්සේ නම් කරවා දාන ලද තථාගතයන් වහන්සේ නම් කරලා තියෙන අපිට මේක නැත්තම් වෙන නම් වලින් තිබුණා නම් ඒකත් අපි එහෙම හඳුනා ගන්න ඕනවා. ඒ කියන්නේ මේ නමට අයිති දෙකක් ස්ථිරව තියෙනවා කියලා ඇලෙන්න නෙමෙයි ඒක මම පැහැදිලි කරන්නේ. ඒකත් සම්මතයක් පමණයි. සිතේ ක්‍රියාවලිය, සිත තුළ ක්‍රියාවලිය, ශනික ක්‍රියාවලිය සිදුවෙන ක්‍රියාකලාපය අනුව පස් ආකාරයකට බෙදා හඳුන්වා දීම. එහෙමයි ඒක තේරුම් ගන්න ඕන. ඕනෑම කෙනෙක් තුළ සිත තුළ සිදුවෙන ක්‍රියාවලිය සිදුවෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන්. හැබැයි ඇසේ කනේ නාසයේ නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඇසේ උදව්වෙන් සිතේ, කනේ උදව්වෙන් සිතේ, ඒ විදිහට සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. සිත තුළ ක්‍රියාත්මක වෙන්න පස් ආකාරයක අරමුණු පස් ආකාරයක දොරවල් වලින් උදව් වෙනවා. ඒ පස් ආකාරයක බාහිර ප්‍රත්‍ය උදව්වෙන් මේ සිදුවෙන සිද්ධිය අපි ඇසේ සිත තුළ පහක්, කනේ සිත තුළ පහක්, නාසයේ සිත තුළ පහක්, දිවේ සිත තුළ පහක්, කයේ සිත තුළ පහක් සහ සිතේ සිත තුළ පහක් වශයෙන් පහක් නෙවෙයි එකක ක්‍රියාකාරීත්වය පහක් වශයෙන් නම් කරලා තිබෙනවා. අන්න දැන් මේක ඔබට කළු ලෑල්ලක අකුරු පේනවා වගේ පේන්නේ නැහැ. අපට හමුවන සමහර අයට මේක තේරෙන්නේ නැහැ කියලා අපි දන්නවා. අපි දේවල් ඉගෙන ගත්ත අය සමහරු පස්සේ ආපහු ඉගෙනනවා කියලා දුන්නා. මේ පංචස්කන්ධය කියන එක තේරෙන්නේ නැහැ කියලා. ඒ තේරෙන්නේ නැති වෙන්න හේතුවක් තිබෙනවා. ඒවයි අර්ථ වැරදි ආකාරයෙන් ග්‍රහණය කර ගැනීම. දැන් මේ අරියන චක්කුණාවට පේන්නේ මොකද්ද? අන්නේ චක්කුණාවෙන් පේනවා ඒ සිද්ධිය තුළ කෙනෙක් අසංවේදී වෙන හැටි, පරිහානියට පත් වෙන හැටි. ඒ ඇහැට පේනවා කෙනෙකුට මේ පරිහානිය වළක්වාගෙන අර ඔබ කියන මාර්ගයට ඔබව මෙහෙවන්න පුළුවන් හැටි. එහෙනම් ඔබට පේන්න ඕන මොකක්ද? ඇසට රූපයක් පෙනෙනවා කියන එක තුළ
සිදුවෙන ක්‍රියාදාමය. කනට ශබ්දයක් ඇහෙනවා කියන ක්‍රියාදාමය තුළ සිදුවෙන දෙය. සිතට කල්පනාවක් හරි බයක් හරි තරහක් හරි නැත්නම් ලෞකික ධානයක් හරි සංසුන් සමාධියක් හරි එනවා කියන එක තුළ සිදුවෙන දෙය. සිදුවෙන දෙය තුළ සිදුවෙන දෙය. එකත් ලස්සන වචනයක්. යමක් සිදුවෙනවා තථාගතයන් වහන්සේ නම් කරනු ලබනවා. ඒක තුළ පෞද්ගලිකව තව දෙයක් සිදුවෙනවා. මෙන්න මේක ඔබට පේන්න වෙනවා මේ ඔබ කියන පාරේ යන්න නම්. එතකොට අසුරු ගසන සැනක් තුළ ඇසේ කනේ හෝ නාසයේ දිවේ කයේ ඊට අදාළ ආරම්මන බාහිර ප්‍රත්‍යවීමේදී රූප රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, පොට්ටබ්බ රූපයක්, ධම්ම රූපයක් හෙවත් ආරම්මණයක් පහළ වෙනවා. ඇසේ උදව්වෙන් සිතේ පහළ වෙනවා. ඇසේ නෙවෙයි. දැන් ඒ උදව් වෙනවා අපට ලෝකේ හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමේදී ඔබට මේ ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පවත්වන්නට කිසියම් ආකාරයක මිදින්න සිද්ධ වෙනවා. බාහිර ඇහැට හමු වෙන දේ විඳිනවා කියන වචනේ ලෝකේ පාවිච්චි කළාට ඒක වැරදි. ඒක උදව්වෙන් Taman සිතේ හදාගත්ත රූපේ විඳිනවා. අර රූපයට නමක් සඳහන් කරන ලබනවා රූපස්කන්ධය කියලා. ඒක විඳින එකට සඳහන් කරනු ලබනවා වේදනාස්කන්ධය කියලා. අර රූපයට රූප කාය කියනවා, වේදනාවට වේදනා කාය කියනවා. කාය කියන්නේ එතන කාය නෙමෙයි ස්කන්ධය කියන එක. ඔබ බලන්න ඔබ එබඳු දෙයක් විඳීමේදී ප්‍රිය නම් සැප වශයෙන් විඳිනවා, අප්‍රිය නම් දුක වශයෙන් විඳිනවා. නැත්නම් දැනීමක් නැතුව මධ්‍යස්ථ වශයෙන් විඳිනවා නේද කියලා. තුන් ආකාරයට විඳින්නේ එක ආකාරයට විඳින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපේක ඔබේ ඇහැ තුල හරිද කියලා. එහෙමයි පිළිගන්න ඕන. මේ වේදනාව රූප සංඥාවක් වශයෙන් හතුරා මිතුරා වශයෙන් හඳුනන්න ඕන නැද්ද? ප්‍රියාප්‍රිය වශයෙන්. එහෙනම් ඒකට තවත් හැඳිනීමේ චෛතසිකයක් හෙවත් සංඥා චෛතසිකයක් පහළ වෙන්න වෙනවා. ඒකට සංඥා කාය නැත්නම් සංඥා ස්කන්ධය කියනවා. දැන් ඔන්න බුලත් පුවක් හුණු වගේ තුන් දෙනෙක් එකතු වුණා. මේ තුන් දෙනා සමගි කරන්න මැරිච්ච මිනිහෙක් ඒ කිව්වා වගේ රූප වේදනා සංඥා සංකාර තුන දැන් වැඩ ටිකක් කරලා. කොහෙද මේ? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල හෝ ඒ මොහොතේ ආපු අරමුණ තුල. ඔකොටම සමානයි. දැන් ඊළඟ කෙනා මේ කරපු වැඩේ වාර්තා කරන කෙනා. රූපේ මෙසේ ගත්තා, වේදනාවෙන් මෙසේ ගත්තා, සංඥාවෙන් මෙසේ ගත්තා, සංකාරයෙන් මෙසේ ගත්තා. සංකාරය. ඊළඟට ඒකට අදාළව අගය එකතු කිරීම. ඇලීම, ගැටීම, චේතනා. මේ හතර දෙනා කරගත්ත වැඩ ටික වෙනස්කම් තියෙනවා. දෙන්නෙකුට දෙආකාරයක්, පස් දෙනෙකුට පස් ආකාරයක්, 10 දෙනෙකුට 10 ආකාරයක්. නමුත් එකම දේ උදව් වෙමින් එන්න පුළුවන්. මේ සිදුවීම් ටිකට අව්‍යාජ, නිර්ව්‍යාජ, අවංක වාර්තාකරණයක් කරන්න කෙනෙක් එතෙන්ට එනවා. චක්ක විඤ්ඤාණ ඇහෙනම්, කනේ නම් සෝත විඤ්ඤාණ, නාසයේ නම් ගාන විඤ්ඤාණ, දිවේ නම් જીවහා විඤ්ඤාණ, කයේ නම් කාය විඤ්ඤාණ, සිතේ නම් පව, පින, ධානය, ලෝභය, දේශය, මොහය ඔස්සේ මනෝ විඤ්ඤාණ. දැන් මෙන්න ඔබට ඔබ පේන හැටි. ඔබ යනු ලෝකෙට මව්පියා, ස්ත්‍රී පුරුෂයා, ගුරුවරයා, වෛද්‍යවරයා හරි. ඒ ඔබේ බාහිර හැට පේන හැටි සහ ලෝකයාට පේන හැටි. ඔබ යනු ඇසෙන් රූප වේදනා සංඥා සංකා පහක උපත මරණයක්. ඒ මැරෙන විට ඔබ යමුනේ කනට නම් කනෙන් ශබ්ද රූපය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහක මරණය, උපත මරණයක්. ඇස තුළම ස්කන්ධ පහේව දීර්ඝව ගොස් මරණයක්, නැත්නම් ශනික මරණයක්. ඇසෙන් මාරුණොත් කනට, කනෙන් මාරුණොත් නාසයට, ඒක තුළ
උපත මරණයක්. පේනවද? දැන් තථාගතයන් වහන්සේ අන්න සුතවා ආර්ය ශාවකෝ අරියානං දස්සාවි අරියස් ධම්මේ කෝවිදෝ රූපං වේදනා සංඥා සංකාර විඥාන අත්තනෝ සමනුපස්සති නෙමේ න අත්තනෝ සමනුපස්සති. එන්න අත්තනෝ සමනුපස්සති වලට ඉස්සර වෙලා කරපු දෙත් පේන්න වෙනවා. අත්තනෝ සමනුපස්සති. අනේක සිවුම් හඳුනා ගන්න. ජීවිතේ කය මම වශයෙන් ගැනීම නෙමේ තථාගතයන් වහන්සේ වදාරන්නේ ආපු අරමුණට එන දේ මම වශයෙන් ගන්නවා. එකත් පේන්න ඕන. එතකොට තමා මින් පෙර ඉඳලත් නෑ පසුවත් නෑ මේ මොහොතේ ආපු අරමුණෙත් එක්කලා ඇති වෙන්නා වූ ඇලීම මුලාව හෝ ගැටීම මුලාවට තමයි තමා කියන්නේ. ඒ තමා තියෙන දෙයක් නෙවෙයි. ඒ හේතුන් මත ඇලීම ගැටීම මත හදාගත්ත ආයතනයක් එකට කියනවා අවිජ්ජාගතා සම්මූල්හා. බලන්න අවිද්‍යාගතා අවිද්‍යාගත වේ මූලාවීම තුළ එහෙමනම් මේ සමාජයේ බහුතර පිරිසකට අර අප්‍රසන්න තැන් බහුතර වැඩිපුර වැඩි වගේ බහුතරයකට එහි අනාගත විපාකයට මුහුණ දෙමින් භවයේ ගමන් කරන්න භවගාමී වෙන්න සසරක් හදන්න බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්න බැරි කොටස බවට පත් වෙනවා. ඔවුන්ටත් ඉතින් තථාගතයන් වහන්සේ පාරක් පෙන්නලා තිබෙනවා. ඕකේ පව් පුරවගෙන අපාගාමී වෙන්න එපා. ඕක පුණ්‍ය කර්මයන් පුරවගෙන ආපහු විජහට මෙහාට එන්න පුළුවන් වෙන මිනිස්සුන් අතර හෝ දෙවියන් අතරට යන්න. ඒ දසවස්තුක සම්මාදිට්ඨිකයින්ට නැත්තම් පෘථග්ජන පුද්ගලයින්ට භවගාමීමේ හොඳ මාර්ගය මේ පංචස්කන්ධ මට්ටම තේරෙන්නේ නැතුවම පුද්ගලයෙක් වශයෙන් යන්න ඕන එක. තේරුම් ගන්න ඕන කාරණාව. ඔබට මේ සැනසීම ඕන නම් ඒ පාර එහෙම හිතලා බෑ. පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට ඉපදෙන පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට මැරෙන ජීවිතයක් තිබෙන බව තේරෙන්න ඕන. විතරක් නෙමෙයි ඒ කාලය තුල මේ සම්මූල්හා අවිජ්ජාගතා කියන වැරැද්ද ඔබේ ඇස තුල කන තුල නාසය තුල සිදුවෙන බව අර ඇහැට පේන්න ඕන. එතකොට ඒකට කියනවා වෙමින් පවතින දෙය. එහෙම නැත්නම් භවගාමිත්වය. මේ මොහොත සසරේ අනාගතය සඳහා වේදිකාවක් බවට පත් කරගෙන සිටින ආකාරය. දැන් සාමාන්‍යයෙන් ගයක් හදන්න අත්විවරමක් ඕන. එහෙම නැත්නම් යම් කිසි දෙයකට වේදිකාවක් හදන්න ඕන නේද? නර්තනයක් ඉදිරියට වේදිකාවක් හදන්න වෙනවා. ඔබට පුළුවන් තේරුම් ගන්න වර්තමාන ස්කන්ධ පංචකය ඔබේ අනාගත සසර හදන වේදිකාවක් බවට පත් වෙනවයි කියලා. කුමක් තුලද? අවිජ්ජාගතව සම්හෝල්ලෝ තුල. නැත්තම් පෘථග්ජනයා තුල. එහෙනම් ඔහුට තථාගතයන් වහන්සේ වදාළ මේ ආර්යානං චක්කුණා සමන්නාගත වෙන්න බැරි වෙනවා. ආර්යානම් පඤ්ඤා චක්කුණා සමන්නාගත වෙන්න බැරි වෙනවා. ඒ බහුතරය. ඔබ මේක තේරුම් ගන්න. තේරුම් ගත්තම එතන පැහැදිලි කරලා පෙන්නනවා මේ දුර්වලකම් ටික වැඩෙන හැටි. මේ පස්දර උදව් කරගෙන ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පවත්වන්න ගියාපුවාම චිත්තාභ්‍යන්තරයට තුග්ගෙන දෙය හේතු වැඩෙන හැටි තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක වෙන්නේම ඒ මොහොතට ආපු දෙය වචනෙන් කීවේ නැති වුණාට සිතින් එසේ ගන්නා නිසා බව තථාගතයන් වහන්සේ වදාරනවා ඒතං මම යතුහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා.
ඒතං පදේ බාහිර ලෝකෙ තියෙන දෙකට නෙමෙයි කියන්නේ. ඒ සිතට ආපු දෙයට. ඒ රූපේ, ඒ ශබ්දේ, ඒ ගන්ධේ, ඒ රසේ, ඒ හතුරා, ඒ මිතුරා, ඒ ලෝභය, ඒ දේශය, ඒ මෝහය, ඒ ඊර්ෂ්‍යාව, ඒ ආදරය, ඒ වෛරය ඕන දෙයක් එය. එය කියන එකේ වරදක් නැහැ. නමුත් ඒතං මම ඒතමස්මින් ඒසෝ ව්‍යාප්තා කොට ගැනීමේ තිබෙනවා ආර්යානු චක්කුණාවෙන් පල්ලෙහාට යන එක. හරි අසක් නැති අනාර්ය අසක් බවට පත් කරගන්න එක. එතනදි සිදුවෙන වරදක් තියෙනවා. මේ වරදට ඔබට සසරට බැඳී සසරේ ඇවිදිමින් විපාක විඳිමින් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒකත් පේන්න ඕන. තථාගතයන් වහන්සේ වදාහරනවා සසරින් මිදෙන්න ඕන ටික දෙනෙක් අනිත් අය භවයටම දුවති. ඒ දුවන්න දැනගන්න ඕන නෑ. මුලාව තුල තුන් පැත්තක් හැදෙනවා දුවන්න. ඔබට ඒක ධර්ම ශ්‍රවණයෙන් සවන් දෙන්න ලැබිලා තිබෙනවා නම් මුලාව තුල පව් එකතු කිරීමෙන් හදන සසර එකක්, මුලාව තුල පින් එකතු කිරීමෙන් හදන එක තව එකක්, මුලාව තුල ධානා කුසල් එකතු කිරීමෙන් හදන සසර තවත් එකක්. එක්කෙනාට තුනක් නෙමේ තුන් පැත්තකට යන හැටි. දැන් මා මේකේ භයානකත්වයක් දකින්නේ එහෙම ගිහින් මිදෙන්න කියලා දෙන්න කෙනෙක් නැහැ. අපි හිතන් ඉන්නවා ඒ තැන් වලත් මිදෙන්නයි කියලා දෙනවා එහෙම මිදෙන්න පුළුවන් කියලා. එහෙනම් මේ ලබාගත් මනුස්ස ජීවිතයේ සද්ධර්මය හමු වීම කියන එකට මේ තරම් අගයක් දෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ. දුර්ලභච්ච manussත්තං සද්දෝ මනුස් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාසන සම්පatti කියලා දන්නේ ඒවටද? මනුස්ස ප්‍රතිලාභය ලබලා ධම්මාමින ශන සම්පත්තිය දුෂ්ටක්ෂණ 8කින් නිදී ලබන ශන සම්පත්තිය කියලා යොදන්නේ අර ඔය පුළුවන් නම් යොදන්නේ නැතේ ඉන්නේ නැතයි. ඒ වැස්සන සම්පatti තියෙනවායි කියලා. අර පෙරීගෙන එන එකේ ස්පීඩ් ඔබ කතා කරන්නේ ස්පීඩ්තුව කියන තැනට. සුදුස්සන් බවට. සම්මුඛ පරීක්ෂණේ 1000කින් 20000කින් තේරුවා නම් අන්තිමට 8 දෙනා නම් 5 දෙනා නම් ගන්න. එතකොට තමයි සුදුසුම අය ඇවිත් තියෙන්නේ ස්පීඩ්තුව වගේ. ඔගේ ලෝකව්‍යාප්ත ජනගහණයෙන් මේ විදිහට මේ දේවල් දකින්න පුළුවන් අවබෝධයක් සහ කියලා දෙන අයට සවන් දීමෙන් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා නම් ඔබ සසර ගමනේ දියුණු කළා වූ ප්‍රඥාව ඉති විශාලයිනේ හිතා. ආපු දුර ගොඩයි යන්න තියෙනකොට ටිකයි කියලා තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ එහෙම තේරෙනවා නම්. එහෙම අය අපි හොයලා තෝරලා තේරුම් කරලා දෙන්න වෙනවා. එක දේශනාවකින් ඉවර කරන්නේ නැතුව නැවත නැවතත් අලුතෙන් අහන්න එකතු වෙන නිසා නැවත නැවතත් ඒ දේ කියමින් තේරුම් කරලා දෙන්න ඕනේ. නැත්තම් මේවා කියලා තියෙන අද ඊයේ නෙවෙයි. දැන් නැවත නැවතත් එකතු වෙනවා නොතේරුණ අයට තේරෙනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති කියලා තියෙනවානේ. ධර්ම ශ්‍රවණයෙන් නොහතු දේවල් අහනවා ඇසූ දේ පැහැදිලි වෙනවායි කියලා. එබඳු තත්ත්වයන් තුළ දැන් මේ මම පැහැදිලි කරන්නේ ඔබට පේන දේ පේන්න ඕන දේ. දැන් එහෙමනම් ඔබ යන ස්කන්ධ පහෙන් පහට මැරෙන සිද්ධියක්. ඔබ තුළ සිදුවෙන සිද්ධියක්. කය ඔහම තිබියදී ඔබට පේන්නේ ඇතුළතින් මේක සිද්ධ වෙනවා. කය සසරට බැඳෙන්නේ නැහැ. මේ සිත තුළ සිදුවෙන සිද්ධියේ සිත තුළ අල්ලා ගැනීමෙන් සසරට බැඳීම හෝ භවගාමීත්වයේ නැත්නම් ප්‍රමාද විහාරීත්වයේ නැත්නම් ඔබට දුක් විඳින්න සිදුවෙන වැරද්ද සිද්ධ වෙනවා. ඒක තේරෙන්නේ නැති එකට අරියන පඤ්ඤා චක්කුණා න සමන්නාගතෝ හෝති. ඒකෙන් නෑ. එයාට පේන්නේ නෑ. බණ තේරෙන්නේ නෑ. අනේ අපිට ඕවා තේරෙන්නේ නෑ. හරි අමාරුයි. එහෙම නැත්නම් ඕනකමක් නෑ. ඒ ඕනකමක් නැති කාරණෙත් තියෙනවා ආවරණ කියලා. ආවරණ කියන්නේ වැසීම් කම්මාවරණ කියලා තියෙනවා. කියන්නේ කර්ම විපාක දෙන්න තියෙනවා නම් ක්ලේශ ආවරණ කියලා තියෙනවා තව ඒ වගේ. ඔබම ආවරණය කරගන්නවා අදාළ තැනට යොමු වෙන්නේ නැති වෙන්න.
ඒ ආවරණයටත් ඉඩ දෙන්නේ නැතුව මෙහාට එනකොට ඔබට මෙන්න මෙතන තේරෙනවා මේ වරදක් සිදුවෙන හැටි. ඇස තුළ කන තුළ නාසය තුළ වරදක් සිදුවෙනවා. ඒක ලෝකයා වරදක් කියන්නේ නෑ. තථාගතයන් වහන්සේ වරදක් වශයෙන් පෙන්නනවා. එතකොට එහෙනම් ඒක සිදුවෙන්නේ ඇස තුළ සිතේ, කන තුළ සිතේ, නාසය තුළ සිතේ, දිව තුළ සිතේ. කුමක්ද ඒ වරද? පංචස්කන්ධය හටගෙන නැසෙන එකද වරද? පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත්කොට නසන එකද වරද? උපාදානයේ බයං දිස්වා ජාති මරණ සංභවේ. ජාති මරණ හම්බ වෙනවා. ජාති මරණ ෂේ වෙන්නේ නැහැ. සංභවයේ බාර ගන්න වෙනවා. සංකයේ ෂේ වෙනවා. කය වෙනවා. අන්න තථාගතවරු හමු නොවන සද්ධර්මයේ නොතේරෙන පුද්ගලයා උගත් වුණත්, බුද්ධිමත් වුණත්, ධනවත් වුණත්, පින්වන්ත වුණත් ඔහු උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. ජාති මරණ සම්භවයේ පැත්තට යන්නේ. ඔහුට ඒක පේන්නේ නැහැ. අන්න දැක්කනම් බයං දිස්වා. උපාදානයේහි බය. සසර බය කියන්නේ ඒක තමයි. උපාදානයයි මේ ගැලවෙන්න බැරි ගමන හදලා දෙන්නේ සහ අවිද්‍යාවන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒක අම්මගේ තාත්තගේ කාගේ හරි වැරද්දක් නෙමෙයි. අර අපි කතා කළ අවිජ්ජාගත සම්මූල්හා නම් වූ සිද්ධිය මොලා වීම. දැන් පේන්න ඕන නේද? මෙන්න මේක තේන එක තමයි ආර්යන චක්කුණයි කියලා කියන්නේ. දැන් බුද්ධ වචනයක් පේනවා. ඔබට පුළුවන් නම් උපාදානයේ වෙන තැන අනුපාදාය මුච්ඡanti. උපාදාන නොවී මිදෙන්න. අන්න ඒ ක්‍රමය තේරෙන එකට කියනවා ධම්මැස පෑදීම. අරියන චක්කුණා සමන්නාගත වීම. ඔබ ඒ දොරටුවෙන් ඇතුල් වෙන්න, ඒ ගමන යන්න සුදුසුකම් ලක්තෙක්. බලවා මේක පුදුම සුදුසුකම් බලන එකක්. ඔය තරගයකට යන්න සුදුසුකම්, සම්මුඛ පරීක්ෂණේ තෝරා ගන්න සුදුසුකම් බලනවානේ. ඒවැ කිසියම් ආකාරයක ව්‍යාජ සහතික හෝ වෙනත් බලපෑම් කරලා යන්න පුළුවන්. මේකට කිසිදු බලපෑමක් කරන්න බෑ. අරියන චක්කුණා, අරියන පඤ්ඤා චක්කුණා සමන්නාගතවම වෙන්න ඕන. මොකද එයාට නෙමෙයි ඒක පේන්නේ. එයාට පේනවා මෙන්න මෙහෙම. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල නැත්නම් අරමුණ තුල ඔබ අතින් පමාද විහාරිත්වයක් සිදු වෙනවා. ඒක තුල ඔබ පිරිහීම නැත්නම් ඔබට දුකටපත් වෙන හේතු ගොඩ ගහමින් ඉන්න පුද්ගලයෙක් බවට තේරෙනවා. ඒකට ඔබ කිරීම කියලා කියනවා. දැන් කිරීමෙන් නිදහස් වෙන්න බෑ. මෙන්න මේ දේ නොකිරීමක් කරන්න පුළුවන්. අතන තේනවා අවිජ්ජාගත සම්මූල්හා. එහෙනම් ඒකේ සිංහල තේරුම අරන් තියෙන්නේ අවිදු අඳුරෙන් යුක්ත වූ සහ මුලා වූ. අවිද්‍ය අඳුරෙන් යුක්ත නොවූ සහ මුලා නොවූ කියන කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. ඔබ කියන මේ පාර අනුගමනීය ප්‍රතිපදාවක් බවට පත් කරන්න. ඒක වැටහෙනවා නම් තථාගතයන් වහන්සේ මේ සුදුසුකම ලබා දී අනුගමනය කරන්න කියලා ඔබ සුදුස්සෙක් බවට පත් කරනවා. උන්වහන්සේ පුද්ගලයෙක් වශයෙන් වැඩ නොහිටියට උන්වහන්සේගේ අදෘශ්‍යමාන ඒ මාර්ග ගැනීමේ හැකියාව, අදෘශ්‍යමාන කියන්නේ කෙනෙක් එහෙම ඉන්නවා කියන එක නෙමෙයි, මාර්ගය ගැනීමේ හැකියාවට ඔබ පත් වෙනවා. අර අවිජ්ජාගත සම්මූලලා කොහෙද තියෙන්නේ? මුලා වීම. හොව දෙනාට හොයාගන්න බැරි දෙයක්. මොකද අවිද්‍යාව කියන පොතේ තියෙනවා විද්‍යාපත්‍ය සංඛාරා කියලා මුලින් තියෙනවා යම් යම් තැන්වල.
දැන් ඔබ තුළ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ අරමුණ තුළ මේක දකින්න ඕන නේද? කොහොමද පේන්නේ? මේ ඇසට නම් පේන්නේ නැහැ. අන්න ඒක තමයි ආර්යන චක්කුණා සමන්නාගතෝ කියලා පෙන්වන්නේ. එහෙනම් මේ ඇස තුළ අරමුණ තුළ අපි කතා කරන භාෂාවෙන් නම් අරමුණ දැඩිව ගැනීමෙන් සසරට ඇලී අවසන් වීම අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු වී අවසන් වීම මේක වෙනත් වචන වලින් මම සූත්‍රවල කියලා තියෙනවා ඒක දැන් කියන්නේ නැහැ මෙතන මම ගොඩාක් වතාවක් කියලා තියෙන නිසා වෙනත් විදිහකට කියන්න බලමුකෝ උපාදානයයි දැන් පංචස්කන්ධ ධර්මතාවයේ වරදවා ගැනීමේදී අසුතා පුතුග්ජනෝ අරියානං අදස්සාවි අරියස් ධම්මයක්ව වේදෝ අරියස් අවිනීතෝ බවට පත් වෙලා ඔබට ආර්යස නැති කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඉතින් කොහෙන් මේ දුක එනවද මේ කරදර කොහෙන් එනවද කියලා ආණ්ඩුවට වැස්සට අවුවට අම්මලට තාත්තලට ඔක්කොටම බණිමින් අවුලාද නගමින් ඉන්න පුළුවන්. ගැලවෙන හැටි තේරෙන්නේ නැහැ. ගහෙන් ගෙඩියනවා වගේ කියලා කියන කොහෙන් ආවද දන්නේ නැහැ කියලා කියනවා. නමුත් එන හැටි පේන්න ඕනනේ. ඒක තමයි ආර්යන චක්කුණයි කියලා කියන්නේ. අන්නේ පෙනීමේදී බාහිර ලෝකේ කිසිදු හේතුවක් නැහැ. බාහිර ලෝකේ තියෙන්නේ ප්‍රත්‍ය විතරයි. ප්‍රත්‍ය මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ නැහැ. ප්‍රත්‍ය සක්‍රිය කරන්න හේතු විසින්. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාරනවා හේතුපටිච්ච සම්භූතං. හේතු එකතු වීමෙන් තමයි දුක් හටගන්නේ. ප්‍රත්‍යභංගා නිරුද්ධති නෙමෙයි හේතුභංගා නිරුද්ධති. අන්න දුකට හේතු තැබීමෙන් දුක හටගනේ දුකට හේතු නැති කිරීමෙන් දුක නැති වේ කියන එක තමයි මේ හේතුපටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති කියලා කියන්නේ. හේතු රැස්වීම අවිද්‍යා සංකාරය. හේතු භංග වීම අවිද්‍යා සංකාර වෙනට විද්‍යාය මුක්තිය. අන්න අරියන චක්කුණා සමන්නාගතෝ හෝති කියන වචනේ තේරුම. දැන් මේක කරන්න ඕන කවද්ද? මරණින් එහා පැත්තේ ජීවිතේ පැවිදි වෙලා වනාන්තරයට ගත වී අනාගත බුදුවරයෙක් හමු වී ඒ ලෝකේ තියෙන මත. නමුත් මේ අරියන චක්කුණා සමන්නාගතෝ වෙනකොට ඒක කරන්න ඕන කල් නොයවා. අතීතයට යවලත් බෑ අනාගතයට එන්නෙත් නෑ. දැන් විතරයි අවස්ථාව දෙන්නේ. මෙන්න මේ දැන් මොහොත බලවත් වීමේ ප්‍රතිපදාව වෙනුවට වැයවීමේ ප්‍රතිපදාවක් බවට පත් කරන්නේ කොහොමද? එකතු කිරීම වෙනුවට අඩු කිරීම. සංඛාරගත වීමට වෙනුවට විසංඛාරගත කිරීම. බන්ධනයේ බවට පත්වීම වෙනුවට බන්ධනයෙන් මිදීම. සාමාන්‍යයෙන් බන්ධනයේ බවට පත්වන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒ මොහොතම බන්ධනයෙන් මිදීමෙන් බවට පත්වීම සඳහා තථාගතයන් වහන්සේ මිනිසාට ශ්‍රද්ධාවක්, වීරියක්, සතියක්, ප්‍රඥාවක් පාවිච්චි කරන්න කියලා උගන්වනවා. ඒවට ඒ ගැලවීම සඳහා තමයි මේවා ඕනේ. අන්න ඒකට තේරෙවි අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති කියලා. මෙන්න මේවා ඇති කල්හි මේවා වේ, මේවා නැත්තම් මේවා නොවේ. මේවා කියන්නේ මොනවද කියලා හොයාගන්න වෙනවා. එතකොට ඒක ඔබ තුල ඔබේ ඇස තුල සිදුවෙන දෙයක්. කන තුල සිදුවෙන දෙයක්. මෙන්න මේ වැරැද්ද නොවෙන්න ඔබට පුළුවන් නම් වැඩ කටයුතු කරන්න. එතකොට එහෙනම් වැරැද්ද දකින්න ඕනනේ. මේ වැරැද්ද දකින්නට මම කියනවා දුක දකින්නවා දුකට හේතුව දකින්නවායි කියලා. ඒක දැක්කනම් එහෙනම් ඒ හේතුව නැති වූ තැන දුක නැති වූ තැන. ඒකට ප්‍රතිපදාව
දුක නැති කිරීමේ ප්‍රතිපදාව. එහෙනම් මේ ධර්මපර්යාය දෙකේ දුක හේතුව කියන එක දැනගෝ නොදැන මිනිසුන් කරන වැඩක්. ඒක තේරුම් ගැනීම ආර්ය පුද්ගලයක සතු වැඩක්. තේරුම් නැගත්ත පුද්ගලයාට නැති වූ තැන මාර්ගය නෑ, දුක හේතුව තියෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට නැති වූ තැන මාර්ගය තියෙනවා. නැති වූ තැනට යන්න මාර්ගයක් තියෙනවා. ඒක මහමග දෙපයින් යන ගමනක් වගේ එකක් නෙවෙයි. ඒක මේ මොහොතේම වෙනස් ආකාරයෙන් සිතීමෙන්, වෙනස් ආකාරයෙන් දැකීමෙන්, වෙනස් ආකාරයෙන් අනුගමනය කිරීම තුළින් වෙන්න ඕන දෙයක්. මේ මොහොත සසරට බැඳීම වෙනකොට සසරෙන් නිදහස් වීම සඳහා තමා කුමක් කළ යුතුද? ඒ සසරට බැඳෙනවට, මේ මොහොතේ සසරට බැඳෙනවට තමයි මම නම් අවිද්‍යා සංකාර කියලා කියන්නේ. පටිච්චසමුප්පාද දහම් පෙළේ මුලින් තිබිලා ඒක ඉස්සර ජීවිතයේ කොටසක් වශයෙන් ඉගෙන ගත්තට ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒක දැන් වෙනවා කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම් දැන් නොවෙන්න ක්‍රියාමාර්ගයක් අනුගමනය කළොත් අන්න ආර්යේන චක්කුණා සමන්නාගතෝ හෝති. ආර්ය හැට කරන්න පුළුවන් දේ. දැන් මේක කොහෙද වෙන්නේ? ලංකාවේද, ඉන්දියාවේද, පොතේද? නැත්නම් ඔබ තුල ඔබේ ඇසෙන් උපන් අරමුණ තුලද, කනෙන් උපන් අරමුණ තුලද, නාසයෙන් උපන් අරමුණ තුලද, මෙසේ ద్వාර හයට ආйти අරමුණ තුලද මේක සිද්ධ වෙන්නේ? අරමුණ තුල සිද්ධ වෙනවද? අන්න පේන්න ඕන. ආර්යේන චක්කුණා තමන්ට තමන් පේන්න ඕන. කැඩපත ඉදිරියට ගිය පුද්ගලයාට අඩුවක් පාඩුවක් නැතුව මූණේ, නාසයේ, ඇස් දෙකේ ඇඳුම් වල අඩුපාඩු පේනවා වගේ ඔබට ඔබ පේන්න ඕන. මේ ඇහි හැටි. මෙන්න මෙහෙමයි ප්‍රමාදී පුද්ගලයා තුළක මේක වෙන හැටි තථාගතයන් වහන්සේ වර්ණා විස්තර කරලා තිබෙන්නේ. ඇස තුල, අරමුණ තුල. ඒ වචන ටික විතරයි විග්‍රහ කරන්නේ. නමුත් සිදුවීම වෙනවා එතකොට. මොනවා කරන්න ගියාමද වෙන්නේ? ඇස තුල අරමුණක් අරගෙන විඳින්න ගියාම. අරමුණට රූප කියනවා, අරමුණට ශබ්ද කියනවා, අරමුණට ගන්ධ කියනවා, අරමුණට රස කියනවා, ඕන එකක්. විඳිනවට වේදනා කියනවා. මෙන්න මෙතනින් එහාට තමයි මේ ඇහැක් නැතුව වැඩේ සිද්ධ වෙන්නේ. ලෝකයා තුළ. ඒක තුළ තමයි මෙන්න මේ අවිජ්ජාගත සම්මුල්හා කියන එක තියෙන්නේ. අරමුණට ඇලීමෙන්, ගැටීමෙන් ඒකට එකතු කරනවා නන්දියක්, අගයක්, මමත්වයක්. එනිසා මේ අවසන් කරන්න බැරුව සසරට බැඳීම බවට පත් වෙනවට කියනවා තණ්හා උපාදාන භව. වරහන් ඇතුලේ අවිද්‍යා සංකාර. අන්න අවිද්‍යාගත සම්මූලෝ. සියුම්නේ. සියුම්. පෙළ දහම කියන්නේ පොත තුල ලෝක පැහැදිලි කරන එක. පෙළ දහම වටහා ගන්න වෙනවා. අනතුරුව සවන් දීම තුළින් ඔබට මේ කරුණ අපි ළඟ සිදුවෙන දෙයක් පිළිබඳව වැටහෙනවා. ඇහැට සුතමේ ඥානය. අනතුරු පොඩ්ඩක් මෙනෙහි කරලා ඇත්තනේ නම් මේක ඇහැ තුළ, කන තුළ, නාසය තුළ මෙහෙම දෙයක් වෙලා නිසා රසයට බැඳෙන්නේ, සසරට බැඳෙන්නේ කියන එක කල්පනා වෙනවා, තේරෙනවා. චින්තාමය ඥානය. මේ ඇසැත්තෝ රූප දකිත්වා චක්කුබන්තෝ රූපානි දක්ඛින්තිති. දැන් ඉතින් ජාති මරණ බයේ ඉන්න බව තේරෙනවා. ජාති මරණ කයේ වෙත යන්න ඕන බව ඔහු විසින් තේරුම් ගන්නවා. එහෙනම් ඔහු ඒ සඳහා වෙනත් මාවතකින් යා යුතුයි, වෙනත් උත්සාහයක් දැරිය යුතුයි. අන්න
අපමත්තෝ සතිමත්තෝ සුසිලා හොත වික්කතෝ. අප්‍රමාත වීමෙන් සතිමත් වීමෙන්. අන්න අරියන ආර්ය ඇසට අප තුළ යුතු පරිවර්තනය වැටහෙනවා. එතකොට අවිද්‍යාගතෝ සම්මූල්හෝ වෙයිද විද්‍යා විමුක්තියට පත්වෙන්න පුළුවන් වෙයිද. එවිට මේ පොත් 50 ගණනක දේශනා 18 දහසක තිබෙන ධර්ම න්‍යාය ධම්ම පරියාය ක්‍රමයෙන් සියුම් කරන ඔබ තුළට අරන් ඇවිදින් ඔබ තුළ ඕක ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිත තුළට අරන් ඇවිදින් සිත තුළ ක්‍රියාවලිය පංචස්කන්ධය බවට පත් කරලා වර්ධින හැටි පංච උපාදානස්කන්ධය බවට පත් කරලා ඒක තුළ අවිද්‍යාගතව මූල් හෝ තියෙනවා කියලා පෙන්නලා ඒකෙන් මිදෙන හැටි විද්‍යාය මුක්තිය කියලා පෙන්නනවා. බලන්න කොතරම් සියුම් කරලා තියෙනවද කියලා. මට මතක් වෙන්නේ මෙහෙමයි. කැමරාව අල්ලනවා ශ්‍රී ලංකාවට උඩින් පේනවා. ලංකාවම පේනවා හරි. සියුම් කරනවා. සියුම් කරගෙන යනකොට මේක කුඩා වෙන ගිහින් දිස්ත්‍රික්ක අතහැරලා දිස්ත්‍රික්කෙන් එහාට ගමට ඇවිදින් ගමේ පාරකට ඇවිදින් පාර ගෙදරකට ඇවිදින් ගෙදර වහලට උඩින් බලන්න පුළුවන්. කොතරම් සියුම්ද. ඈත තියා පේනකොට ලංකාවම පේනකොටත් ඕක තියෙනවා නමුත් පැහැදිලි නෑ. නමුත් Tamanට ඕන තැනට සියුම් කරලා බලපුවාම පාර යන වාහනයකුත් පේනවා. අන්න ඒ වගේ මේක සියුම් කරලා බැලීමක් නේද? දැන් මේ පේන්නේ මොකේටද? අරියේන පඤ්ඤා චක්කුණා සමන්නාගතෝ. දැන් අවිද්‍යාගතෝ යම් නැත්තම් අවිද්‍යා සංඛාරය විද්‍යා විමුක්තියක් බවට පත් කරන එක තමයි ඇසේ වැඩි. අන්න දැන් රැස් කරන එක වෙනුවට තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර ඇතුළ කරනවා වෙනුවට ඒ අල්ලා ගැනීම නම් මුලාව මමත්වෙන් ගැනීම මුලාව මොහොතකින් අතහැරලා දමලා සසර හදන්න සම්බන්ධීකරණ කටයුතු කරන්න ආව වේදිකාව ඉදි නොකර අවසන් කරන්න ඕන. වේදිකාව ඉදී අවසන් වෙන එක පමාද විහාරී වේදාක ඉදි නොකර අවසන් කරන එකට අතහැරීම කියලා කියනවා. මේ මොහොතේදීම ඔබට මිදෙන්න පුළුවන්. මිදෙනවට විමුක්තිය කියනවා. ඒ සඳහා පාවිච්චි කරන එකට විද්‍යා කියනවා. අවිද්‍යා සංකාරය මුලා වීම තුළ ඒ මොහොතම විද්‍යා විමුක්තිය. නැවතත් එකෙන් ආරම්භ කොට දෙකෙන් ආම්බාරක තුන වශයෙන් 100 සංඛ්‍යාවෙන් 100 දක්වාම යන්න වෙනවා. මෙන්න මේ යන පුද්ගලයා තමයි මේ අරියන චක්කුණා සමන්නාගතෝ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ඔස්සේ යන්නේ. ඔබට මේක ඕන නම් මෙන්න මේ ක්‍රියාදාමයේ ඔබ තේරුම් අරගෙන බාහිර වශයෙන් නොව චිත්තාභ්‍යන්තරය අනුගමනය කරන අනුගමනීය ප්‍රතිපදාවක් බව තේරුම් ගන්න වෙනවා. තේරුම් අරගෙන ආරබත නික්කමත යුඤ්ඤත වෙන්න වෙනවා. අර අරමන්න එපැයි. අර මෝඩකමලින් ඉවත් වෙන්න එපැයි නික්කමත. යෙදෙන්න එපැයි. දැන් මේ ක්‍රියාවලියේදී බටදල් වලින් හදපු ගයක් විසුරු කරන ඇතෙක් වගේ ඔබ තුළ තිබෙනා වූ ඔබට එරෙහි බලවේග ක්ලේශ තත්ත්වයන් විනාශ වෙනවා. දුනාත මච්චුනෝසේන නලාගාරංග කුංජරෝ. අරියන චක්කුණා අරියන හැට වෙන්න ඕනද? මට තේරෙනවා මට මේක කරන්න පුළුවන් මම ආරම්භ කරන්න ඕනේ කියලා තේරුම් ගත්ත පුණියට සමහර අහනවනේ මොකද මම තව කරන්න ඕන දැන් මොකද්ද කරන්න ඕන භාවනාව මොකද්ද? එහෙම කියලා තව අහනවනේ. ඒ තව සියුම්ුනේ නෑ. සියුම් වෙනකොට තථාගතයන් වහන්සේ මේ වැරදුන වැරද්ද ඔබට බාර දී තිබෙනවා. ඔබ අතින් වරදිනවා. මුලා වීම අවිද්‍යා සංකාරය. ඔබ මේන් මිදෙන්න කටයුතු කරන්න ඕන. අන්න තමාගේ ගැලවීම තමන් සතුය. තථාගතවරු මාර්ගය පෙන්වා දෙන අයම. දැන් එතකොට අරමුණු තුළ තණ්හා උපාදාන විද්‍යා සංකාර අල්ලා ගැනීමයි කර්ම රැස් කිරීමයි නැත්තම් දුකටපත් වීමයි.
අරමුණු තුළ තණ්හා නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. ඒ අතහැරීමයි හේවත් විද්‍යාවේ මුක්තියයි. මෙන්න ඇස අරියේන චක්කුණා සමන්නාගතෝ හෝතේ. දැන් ආරම්භයක් විතරයි. ආරම්භයේදී 99ක්ම වැරි වෙනවා, එකයි හම්බ වෙන්නේ. නමුත් ආපහු යන්න පටන් ගන්න ඕන. ඒ නිසා මේ ඔබ මතක් කරපු ප්‍රතිපදාව අයිති වෙන්නේ පටිසෝතගාමිත්වය තේරුම් අරගත්තාම. ඒ නිසා ඔබට ඒ සඳහා ස්ත්‍රීත්වය, පුරුෂ භාවයේ, රැකියාව ආදී දේවල් බාධා වෙනවා කියලා හැම හිතන්න එපා. බාධා වෙන්නේ අවබෝධයක් නැතිකම. අවබෝධ වුණාම මං හිතන්නේ අවබෝධ කරගත්ත හැම දිනාටම ඔවුනොවුන්ට ඔවුනුන්ගේ අඩුපාඩු පෙන්වා දෙමින් මේ අධ්‍යාත්මික ගමන් මගේ ගමන් කරන්න පුළුවනි. ඒ මාර්ගය තුල ලැබෙන ඵලය Tamanටම දැනගන්න හම්බ වෙනවා. බාහිර වශයෙන් නම් ඒකට කියන්න තියෙන්නේ බාහිර හේතු සාධක මත අඬන දොඩන වැළමෙන කලබල වෙන නොසන්සුන් වෙන ස්වභාවය අවම වීගෙන යන බව. ලෝකේ බාහිර ප්‍රත්‍ය කිසිවෙකුටත් ඔබට රිදවන්න බැරි බව. එය ක්‍රමයෙන් වැඩි දියුණු වෙනවා. ඒක Tamanට දැනෙනවා. එතකොට තමයි මේක කය ප්‍රතිපදාව. ඡය මොනකයද? ලෝභක්කය, දේසක්කය, මෝහක්කය. අන්නේ ඡය ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්නේ අරියන චක්කුණා සමන්නාගත වුණාම නැත්නම් තේරෙන්නේ නැහැ කියනවා. ඒ නිසා මේ தත්ත්වයේ සියුම්ම තේරුම් අරගෙන මුලින් අපහසු වුණත් වෙහෙස මහන්සි වී ටිකක් අත්හදා බලලා ප්‍රතිඵල තියනවද බලන්න. එවිට අනායාසයෙන්ම ඔබේ තැනට තල් වෙලා යනවා ඇති. මොකද ඔය කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා ත්‍රිවිධ විවේකයක් සඳහන් කරනවා. මේ විවේකයට ඇලුන අය ඉන්නවා, හිටියයි කියලා පෙන්වනවා ඒ කාලේ. ඉස්කෝලේ කාලසටහන විවේකේ නෙමෙයි. මේ පෙන්නන ගැටුම් වලින්තර නිදහසේ ඉන්න පුළුවන් කැමැත්ත. ඒකට තියෙන බාධකෝ ඉවත් කරගන්න බලනවා. විවේක මනුබ්‍රූහයේති. ඔබත් එයින් කෙනෙක් බවට පත් වෙන්නට අදිෂ්ඨාන කරගන්න, ධර්ම ශ්‍රවණය තුල අදාළ කරුණු ප්‍රායෝගිකව තේරුම් කරගන්න, අනුගාමික ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න, ඔබව නවත්තන්න පුළුවන් කෙනෙක් බාහිර ලෝකේ නැහැ. මායя ඔබ තුලමයි ඉන්නේ. ඔබට මායя පරාජය වෙයි. ධම්මස පාදා ගැනීමෙන් තථාගතයන් වහන්සේ කළා වූ සදහම් මිසෝය විඳින්නට මෙම කරුණු පැහැදිලි කිරීම ඔබට උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනා කරමින් අපි අනුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මාතෘකාව වශයෙන් ආයත් මතක් කරනවා, ඇලීම් ගැටීම් වලින් තොරව සිත සකස් කර ගනිමින් නිවනට යොමු වන අයුරු පහදන ධර්මදේශනයක් කරන්න. දායකත්වයේ මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීමට නැත්නම් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ පවුලේ සමාජිකයින් විසිනි. ඔවුන්ට එහෙම හඳුනාගත්තම ඇති. අරවණු අවුරුදු 86ක් ආයු වළඳා 2021 ජූලි මාස 4 වෙනි දිනට අපාතරින් වියෝවී වූ කාන්ති වික්‍රමසිංහ මෑණියන්ට නැත්නම් මිත්තනියට වියෝගයෙන් තෙමසක් පිරීම නිමිත්තෙන් මෙම උතුම් ධර්මදේශනය සිදු කරනු ලබන අතරේ ධර්ම දානමය පින්කමක්. පින් අනුමෝදන් විය හැකි උත්පත්ති ස්ථානයක උපදී සිටි නම් මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වී භව ගමන සුවපත් වේවා. පරලොස්සෙපත් සියලු ඥාති මිත්‍රාදීන් අතර පින් කැමැති අයට මේ අනුමෝදනයේ යහපතක් වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරන්ට යෙදුණු සියලු දෙනාටත් දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සමග උතුම් ධර්ම අවබෝධයෙන් මාර්ගස්ත වීම පිණිස හේතු වේවා. මාර්ගය ගන්න හේතු වේවා. එබැවින් මූල්‍ය වේදම් දරා ධර්ම දේශනා කරවාගෙන ධර්ම දානයක් දී ධර්ම ශ්‍රවණය කිරීම තුළ ජනිත කරගත්තා වූ ආනිසංසය අවබෝධය මත පිහිටා පරලොස්සෙපත් ඥාති වර්ගයක් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍යය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න, ජීවිත සුවපත් වී මතු උපදිනා භවයකදී මේ දහම් තේරුම් අරගෙන මග හෙළියට ගන්නට ඔවුන්ට හේතු වාසනා වේවා.
ඔබ ප්‍රාර්ථනා කළා වූ හැමටත් අනුග්‍රහක වස්තුන් වශයෙන් කටයුතු කළ ඔබ හැම දිනාටමත් මෙම කරුණ අවබෝධය අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීමට හේතු වේවා. ඒ තුළ රැකියා ආදී කටයුතු අනේන ගමන් බණ අනාගත බලාපොරොත්තු නිරවුල් කරගෙන අනවජ්‍ය සුඛයට පැමිණීමට අවශ්‍ය කරුණ අවබෝධය තුළින් මාර්ගයට ගැනීම තුළින් ඔබට තථාගතෝ හෙළි කර වදාළා වූ ඔබ තුළ පවතිනා වූ නික්ලියසි ස්වභාවය හොයාගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨාන කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං